තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳ අද දවසේදීත් මෙතෙන් සිට ආරම්භ ගන්නට අපි කාලය වෙන් කරගන්නවා, ඉඩහසර වෙන් කරගන්නවා. ඉතින් අද දවසේදීත් පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් අනුශාසනාවන් වෙනුවෙන් මේ සදහම් පිළිසඳරේ නියැලෙන්නට මැදිරියට වැඩම කළා. පින්වත් ස්වාමින් වහන්සේව අපි මුලින්ම වන්දනා කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහනේ අද දවසේ වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර දායකත්ව එකතු කරන්නේ දිගාමඩුල්ල වීරගොඩ සඳනඳපුර 162න් 1 නිවසේ පදිංචි පින්වත් W සුනිල් ආනන්ද මහතා, පී චන්ද්‍රලතා බිරිඳ සහ දූදරුවන් පිරිස, ඒ වගේම දිගාමඩුල්ල වීරගොඩ සඳනඳපුර අංක 293න් 17 නිවසේ පදිංචි H දේවිකා මැණිකේ මහත්මිය සහ දූදරුවන් පිරිස තමයි අද දවසේදී දායකත්වය එකතු කරන්නේ. ඉතින් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 6කට පෙර මියගිය W සියදෝරිස් පියාණන්ට, ඒ වගේම මීට වසර 40කට පෙර මියගිය G කරෝලිස් පියාණන්ට සහ මීට වසර 26කට පෙර මියගිය W සොපිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම දේවිකා මැණිකේ මහත්මියගේ මීට වසර 43කට පෙර මිය පරලොව ගිය AM මුතුමැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට ඉතින් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අපි සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන් මාලාවම ආරම්භ කළේ සිල් සුවඳ ගැන ඔබට කියන්නට, සිල් සුවඳ ඔබට සමීප කරන්නට. ඉතින් අපි පසුගිය වැඩසටහනින් සිහිපත් කළා අද දවසේදී අපි මේ අන්දය ගැනීම, අන්සතු දෙය ගැනීම, අදින්නා දාන ශික්ෂාපදය ගැන මේ සදහම් පිළිසඳරේ නියැලෙනට පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ඊට මත්තෙන් අපිට මේ සිල්පද ඇති වෙන්න, සිල්පද ගොඩ නැගෙන්න, සිල්පද පැනවෙන්න පසුබිම් වෙච්ච සිදුවීම් පිළිබඳව ටිකක් දැන විමසා ගත්තා නම් යහපත් කියලා හිතෙනවා. ඉතින් අද දවසේදී අපි කාලය වෙන් කරගන්නවා මෙන්න මේ සිල්පද ඇති වෙන්න පසුබිම් උනේ මොනවද? අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත් ශානක, සිල්පද පැනවීම පිණිස මුල් වෙච්ච විවිධ හේතු සාධක තියෙනවා. එහෙමයි. එහිදී සමහර වෙලාවට අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ සිල්පද පනවා වදාරන්න අර්ථ වෙච්ච කරුණු, ඒ කියන්නේ ඒ පිණිස හේතු වෙච්ච කාරණාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම ශික්ෂාපදයන්ගේ, ඒ කියන්නේ ශික්ෂාපදවල ගත්තහම ශික්ෂාපදයන් දැන් ගිහි කෙනෙකුට ගත්තොත් එහෙම මූලිකව ගිහි කෙනාට ශික්ෂාපද 5ක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒක සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ නිති පන්සිල්, පොහොය අටසිල්, ඔය ආදී විදිහට. ඊට පස්සේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ගත්තහම දසසිල්. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ කොටස් දෙකක් ඉන්නවනේ, මූල ගිහි පැවිදි කියලා. එතකොට ගිහි කෙනාට නිති පන්සිල්, පොහොය අටසිල්. ඊළඟට විස්තර වෙන්නේ, ඊළඟට එන්නේ පැවිදි උතුමන්ගෙන් ගත්තහම මුලින්ම සිටින්නේ සාමණේර ස්වාමීන් වහන්සේලා. සාමණේර ස්වාමීන් වහන්සේලාට තියෙන්නේ දසසීලය. සාමණේර දසසීලය. සිල්පද 10ක්. ඊට පස්සේ එන්නේ සාමණේර කාලයෙන් පස්සේ හික්මීමකින් යුක්තව වාසය කිරීම නිසා අවුරුදු 20න් පස්සේ 20 සිටි ඉහළට ඔන්න උපසම්පදාව සීලයේ තියෙන. එතකොට උපසම්පදා සීලයට කියන්නේ අධිසංඛ්‍යාත ශික්ෂාපද කියලා. එතකොට මේ උපසම්පදා සීල් පදවල මූලිකව ගත්තාම 227ක් තියෙනවා. ඒ සම්බන්ධව තිබෙන විස්තරය, ඒ සිල්පද ගැන විස්තර කරන්නේ ඇත්තටම ගත්තොත් එහෙම විනය පිටකේ. මූලිකවම ගත්තාම පරාජිකා 4යි, සංඝාශේෂ 13 ඔය ආදී විදිහට යනවා. එතකොට එහිදී පරාජිකා කියලා වෙනම පොත් වහන්සේ නමක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ පරාජිකා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගිහි කෙනෙකුගේ සිල්පදත් එක්ක සැසඳුවොත් එහෙම ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්න. ප්‍රාණඝාතය කියන එක උපසම්පදා සංසනමකට ඒ සිල්පදේ තැන් දෙකකට හැදෙනවා. දෙකකට බෙදෙනවා. ඒ තමයි පරාජිකාවකට පැනවෙන්නේ කොහොමද? මනුෂ්‍ය ඝාතනය කළොත් කෙලින්ම පරාජික. ඒ කියන්නේ පරාජිකා කියලා කියන්නේ එතනදී තේරුම ඒ තමයි සංඝයාගේ වාසය ඔහුට ඇසුරු කරන්න බෑ. වාසය කරන්නේ, ඒ කියන්නේ සංඝයා කියන කියන්නේ භික්ෂුත්වයෙන් ඔහු චුත වුණා කියලා ඒකට අදහස් කරන්නේ.
එහෙම වුණාට පස්සේ කෙනෙකුට පුළුවන් වුණා සාමනීර ස්වාංශනමක් විදිහට ඉන්න පුළුවන්. කියන්නේ භික්ෂුත්වයෙන් තුතුනාගෙන ගිහින් ගෙදර ඇරලා ඉන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ ආයේ කිසි දවසක උපසම්පදා වෙන්න බෑ පරාජිකා වෙච්ච ස්වාංශනමකට. එතකොට එහිදී මෙතන උපමාවක් බුදුරජාණන්සේ ඒක හරියට හඳුන්වන්නේ හරියට කොයි වගේද තල් මේ තල් ගසක කරටි සිඳුනා වගේ කියනවා. කරටි සිඳුනට පස්සේ ඒ තල් ගස වැඩින්නේ තල් ගහ තියෙනවා. තල් ගහ ඒ කියන්නේ තල් කඳ තියෙනවා. නමුත් එහි වැද්දනේ නැහැ කරටි සිඳල වැටලන්නේ. එහෙමයි. එතකොට අන්න ඒ වගේ කියනවා පරාජිකාවකටපත් වීම. එතකොට අන්න ඒකකින් එකක් තමයි ඔන්න ගිහි කෙනෙකුගේ සිල්පදත් එක ගත්තාම ඔන්න මනුස්ස ඝාතනය කියන එක පරාජිකාවට දාලා තියෙනවා. එතන මනුස්ස ඝාතනයේ පරාජිකා ඊළඟට දැන් අනිකුත් සත්තු ඉන්නවනේ. කූඹි ආදී පොඩි පොඩි සත්තු තිරිසන් සත්තු ආදී. එතකොට ඒක වෙනම සිල්පදයකට දාලා. ඒතනත් ප්‍රාණඝාතය කියලා තමයි විස්තර කරන්නේ. ඒක කොටස් දෙකකට ඒ වගේ විස්තර වෙනවා. එතකොට ඔය ආදී විදිහට බුදුරජාණන්සේගේ ඊළඟට සොරකම පරාජිකාවක්. දැන් ගිහි කෙනෙකුගේ සොරකම මෙතන තියෙන අදින්නාදාන වේරමණේ සික්ඛාපදං සමයිච්චරයි. එතකොට ඊට පස්සේ තියෙන්නේ කාමේසු මිච්ඡාචාරයනේ. දැන් කාමේසු මිච්ඡාචාර සිල්පදය ඒක වැඩි දියුණු වෙලා බුදුරජාණන්සේ විස්තර වෙන්නේ භික්ෂුන් වහන්සේලාට අබ්‍රහ්මචර්යය කියලා. ඒතර ওই විදිහට තමයි යන්නේ. එතකොට ඔය ඒකෙදී මෛතුන්‍ය දුනොත් ඒ කියන්නේ ස්ත්‍රියක් සමග මේ මෛතුන්‍ය ධර්මයේ හැසිරුණොත් බුදුරජාණන් දේශනා කරන්නේ භික්ෂුව පරාජික. එතකොට ඒ ආදී විදිහට යනවා. එතකොට ස්වාමින් වහන්සේලාට ඒ කියන්නේ එකම සිල්පද ටික තමයි. නමුත් ඒක ඊට වඩා වැඩි දියුණු වෙලා අවස්ථාවල ඇවිල්ලා තියෙනවා. ඊළඟට තමයි සිල්පද ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් ගිහි කෙනාට සිල්පද 5යි. ඊට පස්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට 227යි. සාමණේර ස්වාමීන් වහන්සේලාට 10යි. එතකොට ඒ සිල්පද ප්‍රමාණයෙන් එන්නේ වැඩි වෙලා. ඒකෙන් තමයි වෙනස් වීම එන්නේ. ඔය කාට වේවා ගිහි කෙනෙකුට හරි වේවා ස්වාමීන් වහන්සේ නමකට වේවා ඔය සිල්පද පනවන්න ඒ කියන්නේ සිල්පද පැනවීමේ අර්ථයක් බුදුරජාණන් දේශනා කරනවා. ඒ සම්බන්ධය විස්තරේ තියෙන්නේ පරාජිකා පාළි කියන පොත් වහන්සේගේ. ඒ කියන්නේ දැන් අපි එතන ගත්තොත් එහෙම ආර විස්තර කරන්න ඕනේ පොඩ්ඩක්. ඒ තමයි විනය පොත් වහන්සේලා ගත්තාම සිල්පද ගැන මූලිකව විස්තර වෙනම පරාජිකා පාළි කියලා පොතක් තියෙනවා. ඊට පස්සේ පාචිත්‍ය පාළි කියලා පොතක් තියෙනවා. ඒ පොත් වහන්සේලාගේ තමයි මූලික සිල්පද ගැන විස්තර වෙන්නේ. එතකොට ওই විදිහට ගත්තාම පරාජිකා පාළි කියන පොත් වහන්සේගේ භාගතුන් වහන්සේ විස්තර කරනවා මේ සිල්පද පනවා වදාළ අර්ථ හේතු සිල්පද පනවීම පිණිස ඇයි මේ සිල්පද පනවන්නේ කියන එක. එතකොට ඒ වගේ කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ පරාජිකා පාළි පොත් වහන්සේගේ විස්තර කරනවා. එහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තේනෙහි භික්ඛවේ භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථ වශේ පටිච්ච. ඒ කියන්නේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දැන් ඒ කියන්නේ ඒකට හේතුව තමයි මෙතනදී විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ පැවිදි ශ්‍රාවකීන්ට ශික්ෂාපද පනවා වදාළි දස අර්ථයක් පිණිසයි. ඒ කියන්නේ දස අර්ථයකට හේතුව පිණිසයි මේ ශික්ෂාපද පනවන්නේ. ගිහි වේවා පැවිදි වේවා කාටද මෙතන ස්වාමීන් වහන්සේලා නිසා කියන්නේ. නමුත් ගිහි පන්සිල් පනවදලා තියෙන්නේ ඒ නිසාමයි. එනම් මොකක්ද බුදුරජාණන් දේශනා කරන සංඝ සුට්ඨුතාය. ඒ තමයි කියනවා සංඝයාගේ හිතසුව පිණිස කියන. එතන හිතසුව පිණිස කියලා කියන්නේ සංඝයාගේ වාසේ හිතසුව පිණිස. සංඝයාගේ ඒකේ දැන් අපිට ඒ කියන්නේ හිතසුව පිණිස කියලා කියන්නේ දැන් මෙතනදී ගත්තාම මෙලොව පරලොව හිතසුවත දැන් ඒ කරුණ ඉස්සරහට විස්තර කරනවා. ඒ වගේම තමයි අපිට මෙතන හිතසුව පිණිස කියන්නේ පහසු වීරණයෙන් පහසුවෙන් වාසය කරන්න ඒ වගේ ආදී කරුණ වලට මුල් වෙනවා. ඊළඟට තමයි හිතසුව පිණිස කියලා අදහසක් එන්නේ. දැන් අපිට එක එක්කෙනා කෙරෙහි පැහැදීමක් ඇති වෙනව නේද? දැන් හිතන්නකෝ අපි දැන් සාමාන්‍යයෙන්ම ගත්තොත් එහෙම පන්සිල් ගමුකෝ තේරුම් ගන්න ඒක. පන්සිල් පද පහේ පන්සිල් වල තියෙනවනේ මේ සිල්පද පහක්. එතකොට සිල්පද පහේ පස්වෙනි ශික්ෂාපදය ගත්තොත් මොකද්ද? මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකීම. එතකොට මත්පැන් මද්ද්‍රව්‍ය බොමින් නිතර ඉන්න කෙනෙකුට අපිට හිතක් පැහැදෙනවද? අපි මොනවා කළත් එයා කොච්චර ඉගෙන ගත්තත් කොච්චර සල්ලි භාගෙ තිබ්බත් මොනවා තිබ්බත් අපි මේ මිනිස්සයාට කියනනේ ඔය මිනිස්සයා බේබද්දෙක් කියන එක තියෙනවනේ. එතකොට එයා කෙරෙහි තිබෙන පැහැදීම කියන එක ඒ කියන්නේ එයා සම්බන්ධයෙන් යම් කිසි දෙපාරක් හිතන ගතියක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ එයාත් එක්ක අර හිතසුව වාසයකට යහපත් වාසයකට ඇසුරකට ටිකක් අමාරු පහේ කෙනෙක්.
ඒ කියන්නේ අමාරුයි කියලා කියන්නේ එයත් එක්ක ගියපුවාම මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි ගතියක් තියෙනවා. අවදානමක් අවධානමක් අන්න හරි. එතකොට ආන්නේ අවධානම් ස්වභාවයක් ඒ කියන්නේ දැන් බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙනවා මෙහෙම. පින්වත් මහණෙනි බාලයා නිසා බය තැති ගැනීම කියන කරුණු දෙක ඇති වෙනවා කියන බාලපඬිත සූත්‍රය. එතකොට මේ බාලයාගේ එක ලක්ෂණයක් තමයි කියන බාලයා කියන කෙනා දුස්සීලයි කියන. එතකොට ඒ කියන්නේ බාලයාගේ අපි මේ බය තැති ගැනීම ඇති වෙනවා කියන්නේ දැන් බාලයාගේ ලක්ෂණයක් වෙන්නේ භාගතුන් වහන්සේ දුස්සීලකම කියලා කියන්නේ. එතකොට ප්‍රාණඝාතය යෙදෙනවා. අපි කියමු පන්සිල් වලින්ම කතා කරමුකෝ. සතුන් මරනවා. එතකොට ඒ වගේ බාලයෙක් ඇසුරු කරනකොට ඒ බාලයාගේ ස්වභාවය අනු අපිට එයාත් එක්ක ඇසුරක් යන්න බෑනේ. කොයි වෙලාවෙ තමන් මරයිද දන්නෙත් නෑනේ. කොයි වෙලාවෙ අපි මරණයකට එයා හවුල් කර ගනීවිද අපිව දන්නෙත් නැහැනේ. මොකද බාලයා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකෙකුට කියන නමක් නෙමෙයි. බාලයා කියලා කියන්නේ පෘථග්ජන කෙනෙකුට. එතකොට පෘථග්ජනයා කියන කෙනාගේ ලක්ෂණ අපි කලින් වැඩසටහන කතා කරා. එයාට ඒ කියන්නේ ඕන වෙලාවක මහත් වූ පාප කර්මයන් පවා කරන්න කිසි බයක් නැති ගැනීමක් නැහැ. මේ කියන්නේ බාලයාගේ ලක්ෂණය තමයි ඕන වෙලාවක අම්මා තාත්තා මරන්න උනත් පුළුවන්. සංඝ බෙහෙදිය කරන්න පුළුවන් පැවිදි වෙලා නම්. ඊට පස්සේ මොකද්ද රහතුන් වහන්සේලා ඝාතනය කරන්න පුළුවන්. දෘෂ්ට සිතින් භාග්‍යතුන්ගේ ලේසලවන්න පුළුවන්. එතකොට ඇසුරකින් බාලයාගේ ඇසුර නිසා වෙන විපත බුදුරජාණන් දේශනා කරන්නේ. බාලයාගේ ඇසුරෙන් අන්න වෙන්නේ මොකද්ද? බයක් තැති ගැනීමක් හටගන්න එකයි කියන්නේ. දැන් හිතන්නකෝ ඒකට උදාහරණයක් විදිහට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යාළුවෙක් එක්ක ඉන්නකොට කුඩු පැකට් එක දාගෙන යාළුවා සාක්කුවේ යනකොට පිටිපස්සෙන් පොලිසියෙන් පනනවා නම් අනිත් ඒ නැති ළමයාත් කොච්චර බයින්ද යන්නේ. ඒ මිනිහයාට දුවන්න වෙනවනේ පොලිසියෙන් යනකොට. තමන් ළඟ මොකුත් නැහැ. නමුත් තමන්ටත් දුවන්න වෙනවා. අන්න ඒක තමයි ඒ දැන් සාමාන්‍ය උදාහරණයක් මම කිව්වේ. අර සාමාන්‍ය විහාරේ තියෙන මේ බූරු පොලේ හිටියත් එකයි බූරු ගැහුවත් එකයි. අරන් යනවා. අන්න ඒ වගේ තමයි ඉතින්. එතකොට ඒකයි බය තෙත ගැනීම කියන එක බාලයෙන් හටගන්නේ. ඒ බය තෙත ගැනීම කියන එක ගැඹුරට විස්තර කරොත් ඒ කියන්නේ ඒ බය තෙත ගැනීමෙන් හේතුව තමයි එයින් එයාට කනස්සල් උපදිනවා කියන භාගතුන්. දැන් සීල්පද කඩන ඕන කෙනෙක් ඉන්නවා කියමුකෝ. අපි හිතමු එයා ප්‍රාණඝාතය කරන කෙනෙක් ඉන්නවා කියමු. මොන මොකවත් නැති බැරිකමකට හරියා සත්තු මරනවා කියමුකෝ. සත්තු මරන කෙනා වුණත් එයාගේ හොඳට කතා කරු දැන් එයා කියන්නේ අපිට කන්න බොන්න දෙන්නේ කවුද? ඔහොම අදහසින් කියනවා තමයි. ඒ ප්‍රශ්නේ ගත්තාම මානුෂීය පැත්තක් තියෙනවා තමයි. නමුත් මානුෂීයද අමනුෂ්‍යද ඒ කතා නෑනේ. කුසලද අකුසලයට. එහෙමයි. ඒ කෙනෙක් ගැන වුණත් ඇහුවොත් එහෙම එයාගේ වුණත් තියෙනවා හිතේ මම මේ කරන්නේ වැරද්දක් කියන එක තියෙනවා. අවබෝධය තියෙනවා. අවබෝධය කියන්නේ යම් සුළු තේරුම් යාමක් ඔහු තුල තියෙනවා. මම මේ කරන්නේ හරි දෙයක් නෙමෙයි නේ කියලා. එහෙමයි. එතකොට ඒ කියන්නේ එයාගේ යම්කිසි තෙත ගැනීමක් තියෙනවා මේක හරි නෑ නේ. එයාගේ යම්කිසි බයක් තියෙනවා මේ දෙයින් මට යහපතක් වෙන්නේ නෑ නේ කියලා. සමහර වෙලාවට ඔය අපිට හම්බෙලා තියෙනවා සමහර ඔය මත්පැන් මත්ද්‍රව්‍ය ආදී ඊට පස්සේ ඔය සත්ව ඝාතන ආදී වලට සම්බන්ධ වෙලා පස්සේ හොඳ වෙච්ච අය. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට කියනවා අපි ඔය වගේ දේවල් කරනකොට ස්වාමීන් වහන්සේ අපි සමහරට සත්තු මරනවා අපිට ඔය දරුවා මේවා කරන්න ඉස්කෝලේ යවා ගන්න ගෙදේ හදා ගන්න ඔය වගේ දෙයකට තමයි අපි යමුනේ කියලා. නමුත් යමුනාට පස්සේ අපිට හවසට මතක් වෙනවා ස්වාමීන් වහන්සේක කියලා. අපිට හාමුදුරනේ මතක් වුණා අපිට කරගන්න දෙයක් නැති වුණාට පස්සේ අපි ඒ හේතුවෙන් තමයි කියන ඩ්‍රින්ක් එක දාන්න කියන හවසට. පොඩ්ඩක් අඩිය ගහලා මේ වෙනකොට ඒ ඔක්කොම අමතකයි. ඇගේ මහන්සියක් තියෙනවා ඒත් එක්කම අර අඩිය ගහලා මේ වෙලාවට නිින්ද යනවා කියන. එතකොට ඒක තමයි ඒ කියන්නේ දැන් එතනින් තේරෙන එයාගේ ඇතුලේ පසුතැවීම කියන එක තියෙනවා කියලා. ඒ තැති ගැනීම ඒ බය කියන එක තියෙනවා. එයා දන්නවා සමහර වෙලාවට ඒ කෙනාට මනුලොවින් මේ මොහොතේ යන්න උනොත් එයා වුණත් දන්නවා මට යහපත් තැනක් නැහැ කියලා. ඒ තැති ගැනීමෙන් යහපත් පරලොවක් නැහැ කියන තැති ගැනීමෙන් යහපත් පරලොවක් නැත කියන භයෙන් එයා වාසය කරන්නේ. සමහර විට හොඳ වාහනයක යනවා වෙන්න පුළුවන්. හොඳ මේක යනවා වෙන්න පුළුවන්. කනවා බොන්නත් වෙන්න පුළුවන්. නමුත් අර හිත අභ්‍යන්තරේ තමාගේ හෘදයේ තමාගේ සිතෙහි අර බහැතත ගැනීම කියන එක තියෙනවා. හෘද සාක්ෂියට අන්න බොරු කරන්න බෑ. එහෙමයි. එතකොට ආන්න ඒක තමයි ඒකට හේතුව. ඒ නිසා බුදුරජාණන්සේගේ දේශනා කරනවනේ ශානක භාගතුන්සේ දේශනා කරනවනේ ඒ දුස්සීල කෙනාට විශාරද වෙන්න බෑ කියලා. ඒ විශාරද වෙන්න බෑ කියලා කියන්නේ එයා පස්සෙන් පස්සට තමයි යන්නේ. එයාගේ විශාරද බව නැහැ කියනවා. ඒ කියන්නේ එයාට කෙලින් ඍජුව මූණ ඒ කියන්නේ පිරිසක් ඉස්සරහට එන්න බෑ කියනවා. මූණ දෙන්න බෑ කියනවා එයාට. එයාට ඒ තමයි කියනවා ඊට පස්සේ එක්කෝ සමහර වෙලාවට ඒ දුස්සීල කෙනෙකුට දැන් සතුන් මරණ කෙනෙක් නම්
හොරකම් කරන කෙනෙකුට වේවා, වැරදි කාමසේවනය කරන කෙනෙකුට වේවා, බොරු කියන කෙනෙකුට වේවා, මත්පැන් මත්ද්‍රව්‍ය කරනකොට වේවා මේ විස්තරය දෙන දුක් කතා සූත්‍රය. එයාට ඒ කතාව ගැන කියනකොට බොන්න එපා. හොරකම් කරන්න එපා. සත්තු මරන්න එපා. වැරදි කාමසේවනය දෙදෙන්න එපා. බොරුවෙන් මිනිස්සු රවටලා වංචාවෙන් ජීවත් වෙන්න එපා. මෙන්න මේවා ඒකේ ආදීනව කියලා යාට කියන්නනකොට සමහර අයට මේ බුදුරජාණන් දේශනා කරන ඒ නිසා සමහර කෙනෙක් කුපිත වෙනවා කියන. සමහර කෙනෙක් තරහ ගන්නවා කියන. සමහර කෙනෙක් වෛරය ඇති කර ගන්නවා කියනවා. සමහර කෙනෙක් මේ රණ්ඩු සරවල් වලට එනවා කියන. දැන් ඒ වගේ විස්තර තිබුණානේ දණ්ඩකාරණ්‍ය කියලා ඒ කාලේ බුදුරජාණන් ඒ බෝසතාණන් කියන්නේ ඊටත් එහා කාලෙක තිබුණා ආරණ්‍ය. ඒකේ රජ කෙනෙක් හිටියා. තාපසින් වහන්සේ වාසය කළා. තාපසින් වහන්සේ හිමාලයේ ඉඳලා පල්ලහැට බොහෝ කාලයක් ඉඳලා හිමාලයේ ඉඳලා මේ වැඩම කරා පල්ලහැට ගම්මානයේට ඇවිල්ලා මේ ලුණු ඇඹුල් ටිකක් හොයාගෙන හපෝ යන්නම් කියලා. ඒ වැඩි ඒ පල්ලහැට ඇවිල්ලා හිටියේ රජතුමාගේ රාජා ඒ කියන්නේ රජතුමාගේ අර වත්තේ. එතකොට ඉන්නකොට උයම් පල්ලට පැහැදීම ඇති වුණා. දැන් තාපසින් වහන්සේ වෙල බණ භාවනා කරගෙන උයම් පල්ල මොකද කරේ මුලින්ම බණ ඇහුවා. තාපසින් වහන්සේ දන්නේ මේ සීල්පද ගැන තමයි සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. මත්පැන් බොන්න එපා. මිනිසුන්ට වංචා කරන්න එපා. දැහැමින් රාජ්‍ය කරන්න. ඒ වගේ දේවල් තමයි තාපසින් වහන්සේ ලොකු බණක් කියන්න දන්නේ. තාපසින් වහන්සේ දන්නේ එහෙම කියන්නේ. රජා ඒ දැන් ওই විදිහට වාසය කරනකොට අර දැන් උයම් පල්ල පැහැදුනානේ. රජතුමාටත් ආරංචි ගියා මෙහෙම තාපසින් වහන්සේ නමක් ඇවිල්ලා මෙහෙම යහපත් ගැන කියලා දෙනවා. මනේ හොඳයි නේ කියලා රජතුමාටත් යන්න ආස හිතුණා. හැබැයි රජතුමා කියන්නේ කොහොම පහේ කෙනෙක්ද? ප්‍රාණඝාතයේ දෙන ඩෝප් එක දාලා ඩ්‍රින්ක් එක දාලා හවසට ඉන්න කාන්තාවන් එක්ක ඉන්න මේ එහෙම පහේ කෙනෙක්. එහෙමයි. දැන් තාපසින් වහන්සේ රජාගේ ස්වභාවය දන්නේ නැහැ ඇත්තටම. අර රජා ආවා. රජා එතෙන්ට ආවට පස්සේ තාපසින් වහන්සේට දැන් ගුණවර්ණව කියන්නේ මේ හොඳ කෙනෙක් කියලා තාපසින් වහන්සේගෙන් බණ අහන්න පටන් ගත්තා. තාපසින් වහන්සේ ඉතින් අර හැමදාම කියන එකම බණ ටික කිව්වා. කියපු ගමන් රජා මොකද උනේ? රජා කුපිත වුණා. ඒ කිව්වේ මොනවද? සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා රජතුමනි. බොරු කියන්න එපා රජතුමනි. මත්පැන් මත්ද්‍රව්‍ය දැන් කරන්නෙම මේ දේශපාලන යෝකමනේ. ප්‍රාණඝාතයයි හොරකමමයි ඊට පස්සේ වැරදි කාම සේවනයමයි ඊට පස්සේ බොරුවමයි ඊට පස්සේ බිබීන් එකමයි නේ කරන්නේ වෙන මොකුත් කරන්නේ නැහැ සේවයක් කරන්නේ අදටත් ඔය ටික තමයි ඔක්කොම ඒ කාලේ ඉඳන් මේ සිස්ටම් එක තමයි කාටත් අතීත අනාගත වර්තමාන ඔක්කොම එකයි එතකොට මේ ඒ විදිහට වෙනකොට රජතුමා හිතුවා මේ මගේ ස්වභාවය මේ තාපසයට කියලා මෙන්න තාපසයා ලව්වා මට දැන් කියෙව්වා කියලා කිව්වා රජතුමා කුපිත වුණා ඒ ගුණයක් නැහැ කියන්නේ මටමයි කියලා හිතන්නේ මටමයි කියලා හිතුවා රජා හිතලා කිව්වා ඕකව ඇදගෙන වරෙන් කිව්වා. ඇදගෙන එන්න හැබැයි දැම්මම එපා කිව්වා. අපි හොඳ උපක්‍රමයක් කරමු කිව්වා. ඕකට එන්න කියන්න කිව්වා මේ රජවාසලේ දානෙකට. එන්න කියන්න කියලා මොකද කළේ? රජතුමා මොකද කළේ? පඩිපෙළේ ගෑව ග්‍රීස්. පඩිපෙළේ ග්‍රීස් ගාලා පඩිපෙළ යට හංගලා තියන්න කිව්වා දඩබල්ලෝ. රජතුමා ගාව ඉන්නේ මිනිසුන්ට කන්න ධම්මන දඩබල්ලෝ. අර දැන් ඒ වගේ දාලා තියන්න කිව්වා. තියන්න කිව්වට පස්සේ මොකද උනේ? තාපසින් වහන්සේ ආවා. පඩිපෙළේ දැන් නගින්න වැටෙනවා. වැටිලා තුවාල වුණා. තුවාලලා පඩිපෙළෙන් රෝල් වෙවි ආයෙ පඩිපෙළෙන් පල්ලහැටම වැටුණා. වැටුණාට පස්සේ අර පියෝකගේ දඩබල්ලෝ කන්න කිව්වා. රජතුමා අර තාපසින් වහන්සේගේ කෑවා. තාපසින් වහන්සේ එහෙමම මේ ටික වෙලාවක් ඉඳලා මැරිලා ගියා. ඉතින් රජා සතුටුන ඕම් බණ කියන්න ඇවිල්ලා ඔන්න කියපු බණේ දැක්කනේ උඹලටත් ඕක තමයි වෙන්නේ. බණ කියන්නේ නේ උන්ට ඕක තමයි වෙන්නේ කිව්වා. බණ ඕනේ නැහැ කිව්වා. ඉන්නේ උන් හිටපල්ලා මෙහෙ බැරි උන් ඵලයල්ලා කිව්වා. කියලා මොකද කරේ? රජා ඉතින් වෙනද වගේ හවසට තායි ඩ්‍රින්ක් එක දාලා නෝනලත් එක්ක පොඩ්ඩක් සතුටු වෙලා ආයෙ පටන් ගත්ත පරණ සෙල්ලම කරා. පරණ සෙල්ලම කර ඔහොම ඉන්නකොට රජාට හිතුණා හවස යන්න ඕනේ කියලා ගඟ අයිනට. රෑ පාටි එක දාන්න හිතුණා ගඟ අයින්. වෙන රජවාසලේ බොන කෙනා අද පාටි එක මේ දාන්න හිතුනේ ගඟ අයිනේ. ගඟ අයිනේ පාටි එක දදා දැන් ඉන්නවා. තමන්ගේ සේවකයොත් එක්ක. දැන් මේ සේවකයොත් මොකද ගන්නේ හොඳයි කියලා අනුමෝදන් වුණා. උන්ට ඔහොම කරලා මදි. මේ ගිය බැන හිටියා. උඩහට වැස්සා. දැනන් හිටියේ නෑ. ගඟේ වතුර එක පාරම වැඩ වුණා. ඔක්කොම ගහගෙන ගියා. ඊට පස්සේ කියනවා ඒ නැතිවෙච්ච ඒ රාජ පරම්පරාව එතනින් ඔක්කොම හේදිලා ගියා කියනවා.
ඒ නැති වුණාට පස්සේ ඒ ප්‍රදේශයේ කෙමින් කෙමින් වල් බිහි වෙන්න පටන් ගත්තා කියනවා. අප භාග්‍යතුන් වහන්සේ කියනවා දැන් ඔය දණ්ඩකාරණ්‍ය කියලා හඳුන්වන්නේ ආන්නේ ප්‍රදේශයටයි කියන. ඔන්න සීලය කියන්න ගිහලා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ දුක්ඛතා සූත්‍රයේ මේ ලෝකේ හැමෝටම සීලය ගැන කියන එකට හිතක් නැමෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කරන්නේ ඒකයි ඒ හැම කෙනාටම මෙහෙම කියන්න එපා කියන දුක්ඛතා සූත්‍රය. ඒ කියන්නේ සමහර අය ඉන්නවා එයාට ඒක දුක් කතාවක් කියන. ඒ හේතුවෙන් අන්න කෝලහලයට ඒකට එන්න පටන් ගන්නවා කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යහපත ධර්මයේ ගුණධර්ම ගැන කියලා දෙන්න කියන්නේ තමන්ගේ වචනේ අසනවා කියලා. යම් කිසි කෙනෙක් තමාගේ වචනේ අහනවා කියලා විශ්වාසයක් තියෙනවා නම් ඒ වචනේට ඔහු නැමෙනවා කියලා විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒ කෙනාට කියලා දෙන්න කියලා කියන්නේ. දැන් අපි හිතන්නේ අපි පොඩ්ඩක් සිල්පද ගැන ඉගෙන ගත්තට පස්සේ ඔය සතියක් දෙකක් සිල්පද ටිකක් සංවර කරගන්න පුළුවන් වුණාට පස්සේ පොඩ්ඩක් ඔය බණ පොතක් දෙකක් කියවන්න වුණාට පස්සේ කකුල් දෙක නමාගෙන විනාඩි 5ක් විතර ඉන්න පුළුවන් වුණාට පස්සේ ලෝකෙම බෞද්ධ කරන්න යන්නේ. අපි ශාසනවාසී එහෙම කොහෙවත් කියලා නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔබ යමෙකුට ආදරේ නම් යමෙකුට සෙනෙහවන්තයි නම් භාග්‍යතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ සීල සමාධි ප්‍රඥාවෙන් යුතු මේ ධර්මයේ කියන්නේ. ඒ කොටස කියන්න තැනම ඒ කොටස කියන්න කලින් බුදුරජාණන්සේ කොටසක් විස්තර කරනවා. වචනයක් කියනවා ඒ තමාගේ වචනේ යන්නේ අහනවා කියලා Tamanට විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ශානකට මම කියන්න ඕනේ ශානකේ වචනේ අහනවා කියලා විශ්වාසයක් තියෙනවා. අන්න ඒ දැන් ඒ වගේ විශ්වාසයක් තියෙනවා නම් මේ වචනේට උන් නැමෙනවා කියන ඔහුට ඒ සඳහා උවමනාවක් තියෙනවා කියලා අන්න එහෙම කෙනාට කියන්නේ. ඒක අපේ ඔක්කොම අමතක කරලා ලෝකම බෞද්ධ කරන්න ගිහිල්ලා දැන් එහෙම වෙලා නැති වෙච්ච දේවල් කොච්චර සාසනේ නැති වෙච්ච තැන් අවස්ථා කොච්චර තියෙනවද? වාද විවාද වලට ගිහිල්ලා ඊට පස්සේ අනුන් හදන්න ගිහිල්ලා තමන් හැදෙන ওই වගේ ගිහිල්ලා වෙච්ච දේවල් සාසන ඉතිහාසයේ ගත්තාම සමහර පිරිවෙන් පිටින් ගිනිබත් වෙලා තියෙනවා. එතකොට අන්න ඒක ඒ දේවල් හොඳට තේරුම් ගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරන දැන් අපි ආවොත් එහෙම මෙතෙන්ට ඒ කියන්නේ හිත පහදවාගෙන ඒ කෙනාට ප්‍රියසින් බැලීම පිණිස මේ සිල්වත් භාවය කියන එක උපකාර වෙනවා කියන්නේ. එහෙමයි. එතකොට ඒ තුලින් අන්න ස්වයංව සංවරයක් වෙනවනේ. දැන් සානක හොඳට සිල්වත් ගුණවත් කෙනෙක් නම් පොඩි අඩහුටුකම් වැරදිකම් වෙන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි කිව්වොත් එහෙම දැන් ඔයා සාමාන්‍යයෙන් යන්නේකොට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් පොඩ්ඩක් හයියෙන් ඇවිදින්න. එතකොට සමහර අය ඉන්නවනේ දැන් අර සීලය කියලා එයාලගේ සිල්පද තියෙන්නේ මොකද්ද? බිම් බලාගෙන යන එක එයාගේ සිල්පදය. එයාගේ සිල්පදේ සතුන් මැරීම වලකීම නෙමෙයි. එයාගේ සිල්පද හොරකමින් වලකීමත් නෙමෙයි. එයාගේ සිල්පද බොරුවෙන් වලකීමවත් මත්පැන් මත්ද්‍රව්‍ය වලකීමවත් එයාගේ සිල්පදේ තමයි මේ සුදු ඇඳගෙන යාම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බිමට ඔරවාගෙන යාම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. එතකොට එයාගේ සිල්පදේ වුණා. එහෙම සිල්පදේ බුදුරජාණන් දේශනා කළා නේ. අවසරයි. සීලය මනින්න බෑ මේ පුංචි දේවල් වලින්. පුංචි දේවල් වලින් කොහොසෙත්ම මනින්න බෑනේ. දැන් බුදුරජාණන්සේගේ එක්තරා උගල ලස්සන සිද්ධියක් තියෙනවා. ඒ තමයි ඒක රහතන් වහන්සේ නමක් හිටියා. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ශානක සීලය සමාධි ප්‍රඥාවෙන් පරප්‍රාප්ත උතුමන් වහන්සේ නමක්. එහෙමයි. එතකොට මෙතන අඩුවක් මෙතන මේක හැදිලා නැහැ. එහෙම කතා මොකුත් නැහැ. ඒ රහතන් වහන්සේට රජවාසලෙන් ඇරයුමක් එනවා. රජතුමා දකින්න යන්න ඕනේ කියලා. ඊට ස්වාමින් මේ මහරහතන් වහන්සේ මේ ඒ රාජ පැතිවලට දේශපාලනට එච්චර ආස රහතන් වහන්සේ නම ඒවට කැමති නෑ. ඒක රහතන් වහන්සේට යන්න දැන් පණිවිඩය වෙනවා මල කරදරේ. පස්සේ පණිවිඩයක් වෙන රජතුමා දෙනවා කියලා. දැන් රජතුමා දැකලත් නෑ රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා. රහතන් වහන්සේ දැකලත් නෑ ඊට කලින් රජතුමා කවුද කියලා. ඔහොම එනකොට රජතුමා ලං වෙනකොට රහතන් වහන්සේට පණිවිඩය එනවා රජතුමා ලං එනවා දැන් මේ ළඟ ඉන්නේ අන්න ඉස්සරහට එට්ටු හරිය කියලා. රජතුමා මොකද කරන්නේ ඉස්සරහ මිදුලේ මේ මහරහතන් වහන්සේ මොකද කරන්නේ ඉස්සරහා මිදුලේ රජතුමා එනකොට ඉරි ඇඳ ඉන්නවා. ඇඳ ඉන්නකොට රජතුමා මෙහෙම බලාගෙන යන දැකලා නැහැනේ. මෙහිමයිද මේක ඉන්නේ කියලා හැරිලා යනවා. එතකොට ඒ කියන්නේ බාහිරින් මනන බාහිරින් දකින්න සාධකයක් නෙමෙයි ඒක. දැන් ඔය වගේ තව සිද්ධියක් තියෙනවා ලංකාවේ දානයකට ආරාධනා කරන පොඩි ස්වාමීන් වහන්සේ නමකට. හැබැයි පොඩි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම. චූටි ස්වාමීන් වහන්සේ නම. ඉතින් චූටි ස්වාමීන් වහන්සේලා ඉතින් දුවනවා පනිනවා ඉතින් හරි හුරතල්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ දැන්
උපාසකත් එක්ක දානකට වඩම්මගෙන ඉතින් චූටිනේ ඉතින්. අපිත් හරි ආදරේනේ චූටි ස්වාමීන් වහන්සේ චූටි බබාට. ඉතින් එයාලගේ පොඩිනේ තාම. ඉතින් එහෙම ඉන්නකොට අර චූටි ස්වාමීන් වහන්සේ දැන් ඉතින් මේ දානෙට යනවා දැන් වඩිනවා. වඩිනකොට කුඹුරෙන් යනකොට පොඩි අගලක් තිබ්බා. මේ කඩਿੱත්තක්. ඒ කඩਿੱත්තෙන් ඉතින් චූටිනේ ටිකක් හයියෙන් දුවලා ගිහිල්ලා පැනලා ගියා යන්නේ. ඊට පස්සේ චූටි ස්වාමීන් වහන්සේට දැන් හිතෙන් හිත දකින්න පුළුවන් නේ. චූටි ස්වාමීන් වහන්සේ කල්පනා කළා අප්පා උපාසක පිටිපස්සෙන් එනවා නේද? මෙයා මොනවා හිතවත් දන්නේ නැහැ කියලා හිත බැලුවටක් ගාලා. දැන් අර විදිහට දුවනකොට ඒ උපාසක දැන් හිටියද මේ මෙහෙම කෙනෙක් කියලා මේ. නෑනේ. ඊට පස්සේ දැක්කට පස්සේ උපාසක හිතුවා මොකද්ද? දානෙ දෙනවා මුන්වහන්සේට. පිරිකර දෙන්නේ. මේ දැඟලිල්ල පිරිකර දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. පිරිකර දෙන්නේ මුන්වහන්සේට දානෙ ටික දෙනවා කියලා. ඊට පස්සේ දැන් චූටි ස්වාමීන් වහන්සේ ඕක දැක්කනේ. දැකලා දැන් අනේ ඉතින් හරි සංවරයෙන් වඩිනවා දැන් හිමිට සංවරව වඩිනවා. සංවරව වඩිනකොට දැන් ඉස්සෙල්ලා තිබේ ලොකු වැල පාරක් නේ. ඒකනේ ටිකක් දුවලා ඇවිල්ලා පැන්නේ පොඩ්ඩක් ජම්ප් එක දාලා හොඳට පැන්න. බෙර අරගෙන. දැන් අර චූටි වැල පාරක් තිබ්බ. ඒකෙන් ඇත්තටම මෙහෙම කකුල දෙලා ඔහොම පැනලා යන්න පුළුවන්. අර චූටි ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒකෙන් බහැලා ගියා. බහැලා ගියාට පස්සේ බැලුවා මෙයා මොනවද හිතන්නේ දැන් කියලා. ඊට පස්සේ උපාසක හිතනවා අර මේ හාමුදුරුවෝ අරගෙන පැනලා ගියා. දැන් මේ හාමුදුරුවෝ මේකෙන් බහැලා ගියා. ඊට පස්සේ උපාසක මහනවා මොකක්ද හාමුදුරනේ ඔබ වහන්සේ කරපු වැඩේ තේරුම? කොහොමද දඟලනවද කියලා. නෑ නෑ උපාසක මම මේ කල්පනා කළේ අරකින් පැනලා ඔයා හිතුවා පිරිකර ලැබෙන්නේ කියලා. මේකිනුත් ඒ වගේ පැනනම් මට දානෙත් නැති වෙන වැඩක් වෙන්නේ. ඒ නිසා තමයි මම මේකෙන් බහැලා ආවේ කිව්වා. එතකොට අන්න ඒක දැන් අද අන්න එහෙම පහේ අයනේ ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ බාහිරින් තමයි මනින්නේ අර ඒ කියන්නේ සීලය කියන එක. මොකද්ද වෙන්නේ? කොයි වෙලේද මොකක් හරි වෙන්නේ කියලා බලන්න. වෙන්නේ කියලා බලන් ඉන්නේ. එක්ක අඩුවක් බලන් ඉන්නේ හොයන්න, එක්ක මොකක් හරි බාහිර දෙයක් හොයන්න බලන් ඉන්නේ. එක්ක මේ මෙහෙම දෙයක්ද මේගොල්ලන්ගේ ස්වභාවය කියලා ওই විදිහට බලන් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම අර සීල්පද කියන එක පෙරෙව්වේ අර හිර කූඩුවක වගේ හිර වෙලා ඉන්න එකකට නෙමෙයි. හොඳට අතපය දිගලා වෙනදට වගේ පහසුවෙන් ඉන්නේ. ඒක දෙවෙනි කාරණේ භාගතුන් වහන්සේ දේශනා කරන මොකද්ද? සංඝ පහසුතහයි. දැන් පළවෙනි එක හිත සුව පිණිස, ඊළඟ එක පහසුතහයි. පහසු විහරණින් වාසය කරන්න කියනවා. දැන් බැලුවොත් එහෙම දැන් විකාල භෝජනේ ශික්ෂාපදේ පනවන තැනදී භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අර කලින් වැඩසටහන කිව්වා මිනිස්සු බැන්නනේ. බැන්නට පස්සේ භාගතුන් වහන්සේ සිල්පද පනවන තැනදී එතනදී කියනවා අනේ මේ ඔය රැයට නොකා ඉන්න එකෙන් හරි ඇඟටත් පහසුයි. ඊට පස්සේ ශරීර සෞඛ්‍යයටත් හොඳ පැත්තක් වෙනවනේ. ඒ නිසා ඔය රැයට නොකා ඉන්න කියලා. එතකොට ඒ වගේ හැම පැත්තකම පහසු බවක් ශාස්ත්‍රුන් වහන්සේ බලලා තියෙනවා සිල්පද පනවල. අර ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ රැඩිකල් අර හිට්ලර් වගේ අර එහෙම මේක අනිවාර්යයි. දැන් අපිට තියෙන්නේ අර නිකන් දැන් අද පොලිස් පාට් එකෙන් සිල් සමාදන් කරවන එකනේ. අර භාගතුන් වහන්සේගේ පොලිස් පාට් තිබුණේ නැහැ. හරිම ප්‍රජාතන්ත්‍රවාදී. හරීම සාමධානයෙන් ඒ කියන්නේ තමාගේ දැන් මෙහෙමනේ සිල්පද 227කනේ දැන් ඔහම තිබ්බේ. එක තැනක් තියෙන භාගතුන් වහන්සේගේ ඒ උතුම් මහා කාරුණික ගුණය ගැන අපිට හිතා ගන්න බෑ. අන්න ඒකයි අද මේ පොලිස් පාට් දාන අයගේ ස්වභාවයත් එක්ක ගත්තාම ශාස්ත්‍රුන් වහන්සේට එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා දැන් උපසම්පදා සීලිය අච්චර ගොඩක් තියෙනවානේ. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි භාගතුන් මට මෙච්චර සිල්පද නෝ රකින්න බෑ. මට එපා වෙනවා මම සිවුරල ගෙදර යනවා කිව්වා. අපි නම් මොකද්ද කරන්නේ? අපි නම් කියන්නේ තමසට ওই සද්ධාව නැහැ කියලා අපි බහිනව නේද එක්කෝ. තමසට ওই කිසිම නැහැ සීල ගෞරවය. අයිසේ තමස සිවුර දාගත්තට මුඩු ශ්‍රමණේනි කියලා මොනවා හරි කියලා බහිනවනේ. බුදුරජාණන්සේගේ මහා කාරුණික බව බලන්න. හරි. එච්චර රකින්න ඕනේ නැහැ ඔයා කිව්වා. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේගේ මේ මහා කාරුණික බව කියන අපිට හිතා ගන්න බෑ. එච්චර රකින්න ඕනේ නැහැ කිව්වා. කරුණ තුනක් පුළුවන්ද කියලා. පුළුවන් ස්වාමීනි භාගතුන් වහන්සේ කිව්වා. මොකක්ද ඒ ස්වාමීනි කියලා. ඔයාට පුළුවන් ද ඔයාගේ කය සංවර කරගෙන ඉන්න? පුළුවන් කිව්වා. ඔයාට පුළුවන් ද වචනේ වරද්ද ගන්න නැතුව වචනේ සංවර කරන්න? පුළුවන් ස්වාමීනි. ඔයාට පුළුවන් ද භික්ෂුව එහෙනම් ඔයාගේ සිත දමනය කරගෙන ඉන්න? පුළුවන්. අයින ඔය තුන කරන්න කිව්වා. එච්චරයි. එතකොට බලන්න ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ස්වභාවයක් කියලා කියන්නේ. ඒකයි මහා කාරුණික බව කියලා. අර නිකන් අර බැටන් පොළු අරගෙන අර නිකන් මේ එහෙම යන සිස්ටම් එක නෙමෙයි සිල් සමාදන් කරනවා කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ තනිකරම ඒ පුද්ගලයා සතු ඒ කෙනා සතු තියෙන ආධ්‍යාත්මික ගුණයක්. එහෙමයි. ඇත්තටම සීලයකින් වෙන්නේ මොකද්ද? විනය කියලා බුදුරජාණන් දේශනා කළේ කය වචනේ සංවර කර ගැනීමයි. එතකොට එතනදී සීලයේදී අර ස්වාමීන් වහන්සේ සිද්ධියම ගත්තොත් සීලය කියලා කිව්වේ කරුණු දෙකයි.
කය වචනේ සංවර කරගෙන. ඒකයි කය සංවර කරගන්න පුළුවන්ද කියලා. පුළුවන්. වචනේ සංවර කරගන්න පුළුවන්ද? පුළුවන්. සිත කියන්නේ සිත දමනයනේ. අන්න චිත්තේ දමනය කරගන්න කියලා. භාවනාව. ඒතර සීලේ සමාධි ප්‍රඥාව තුනම හරි. රහත් වෙනවා ඒ ස්වාමීන් වහන්සේ. එතකොට අන්න ඒකයි ශාසනය කියලා කියන්නේ. මේ ශාසනයේ අයිතිකාරයා මේ අපි කවුරුවක්වත් මේ එහෙම කවුරු මේ ශාසනයේ භාරකාර බුදුරජාණන් වහන්සේ. මේ ශාසනය වෙන කාගේවත් නෙමෙයි. හාමුදුරු ගොල්ලන්ගෙත් නෙමෙයි, අපෙත් නෙමෙයි, ගිහියන්ගෙත් නෙමෙයි. මේ ශාසනයේ කාගේද? බුදුරජාණන් වහන්සේගේ. එතකොට ඒකයි දැන් චුල්ලපන්තක මහරහතන් වහන්සේගේ සිද්ධියේදීම චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කාලේ ඉන්නකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ අයියනේ මහාපන්තක ස්වාමීන් වහන්සේ. මල්ලි ස්වාමීන් වහන්සේට දැන් බණ දහම් බෑනේ. බණ පදයක් පාඩම් කරගන්න බෑ. ගාතාවක්ව මතක හිටින්නේ. අයිය ස්වාමීන් වහන්සේලෝ කියන්නේ ඔහි යනවා සිවුරෙල්ල ගෙදර කිව්වනේ. ඔහෙට මේක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් ළඟට අඬ ඉන්නවනේ ජේතවනාරාමේ සිවුරු ඇරලා යන්න ආසාව නැතුව ගෙදර යන්න බැරුව. භාගතුන් වහන්සේ ඒක දැකලා ළඟට එනවනේ. අයියගේ ශාසනයක් නෙමෙයි මේක කියන්නේ. ඔය අබා වෙන්න එපා කියන එන්න යන්න කියලා ඊට පස්සේ මේ අර සුදු රෙදි කැලක් අතට දීලා කුණු හරිනවා රජව කුණු හරිනවා කියන අර්ථයෙන් ඒ විදිහට කසින ක්‍රමය ඒ විදිහට ඒ ඔස්සේ සිත සමාධිමත් කරලා රහත් වෙනවා. අයිය ස්වාමීන් වහන්සේ රහත් වෙනවා. ඊට පස්සේ චුල්ලපන්තක මහරහතන් මහාපන්තක ඒ දෙනම වහන්සේලාම අග්‍ර ශ්‍රාවකින් වහන්සේලා මේ ශාසනය. එහෙමයි. ඒතර ආනිකයි ශාසනය කියලා කියන්නේ. අපිට කාටවත් මේ පාඩ දාන්න තියෙන ශාසනය නෙමෙයි මේ. එහෙනම් පොලිසියට යාමයකට හරියන්න ඕනේ. එහෙම පොලිසියක්වත් ආමයකක්වත් නෙමෙයි මේ මිලිටරි කරණයක් නෙමෙයි මේ ශාසනය කියලා කියන්නේ. ශාසනය කියලා කියන්නේ හැම කෙනාටම හිතසුවෙන් පහසුවෙන් වාසය කරන්න තියෙන එක. ඒකයි මේ සිල්පද කියලා කියන්නේ පහසු විහරණය පිණිස පනවලා තියෙන්නේ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? සංඝ පහසුතාය දුම්මකූනම් පුග්ගලාන නිග්ගහය. ඒ කියලා කියන්නේ දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස කියන්නේ. ඒ කියන්නේ දැන් දුස්සීලයට නිග්‍රහය පිණිස කියලා කියන්නේ මම නම් සත්තු මරන්නේ ඔහි සත්තු මරන නේද කියලා අර නිකන් කොකා පෙන්නන්න නෙමෙයි. ඒ කියන්නේ නිග්‍රහය පිණිස කියලා කියන්නේ දැන් දුස්සීල කෙනෙකුට මේ පිරිසක් සිල්වත් දැන් එක්කෙනෙක් දැන් 100ක් ඉන්න තැනක 99ක්ම සිල්වත් වෙන්නකොට එක්කෙනෙක් දුස්සීල වෙන්නකොට එයාට ඒක නිග්‍රහයක් නේද? එයාට නිග්‍රහය කරන්න ඕනේ සමාජයෙන්. එයාට නිග්‍රහ කරන්නේ ඔහුගේ සිතින්මයි. අන්න ඒක මේ භාගතුන දේශනා කරන දුස්සීල අයගේ නිග්‍රහය පිණිසයි කියලා. බුදුරජාන්සේ කියන්නේ සිල්පද පනවීම කියන එක පැනවුවේ අනිත් හැරේ නිග්‍රහක මම සිල්වත් ඔබ නෑ කිය නිග්‍රහ කර යන එකක් කියලා නෙමෙයි. ඒක නිග්‍රහය වෙන්නේ තමන්ගේ සිතින්ම තමන්ටම නිග්‍රහය වෙනවා. එහි මුළු තමාවට ඉන්න හැම කෙනාම 99ම සිල්වත්. තමන් දුස්සීල වුණාට පස්සේ තමන් නිග්‍රහ කරගන්නවා. එහෙමයි. මේක දුස්සීල පුද්ගලයාට නිග්‍රහය පිණිස කියලා කියන්නේ. ඊට පස්සේ භාගතුන් දේශනා කරනවා මොකක්ද? පේසලානම් භික්ඛූනම් පහසු විහාරාය. ඒ තමයි කියන ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණයේ පිණිස. එකිනෙකාට හරි ප්‍රියමනාප වාසය කරන්න පුළුවන්. ඒ හැමෝම එකම සිතුවිලි ධාමයකින්, එකම සිල්පදයක වලින්, එකම ධමනයකින්, එකම ඇයි හැමෝගෙම තියෙන්නේ මොකද්ද? රාගස්ස පහනාය, දෝසස්ස පහන. ඒ කියන්නේ අකුසල් ධමනයක් හැමෝගෙම සිතේ තියෙන. එක අරමුණක්, පොදු ඉලක්කයක්, පොදු අරමුණක් හැමෝගෙම තියෙන. ඒ ඉලක්කය වෙනස් වුණාට පස්සේ එක එක අරමුණු වලින් එක එක විදිහට වෙනස් වෙවි ලාභයට, සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට යන්නේ. ගිහි වේවා පැවිදි වේවා මුලින් මෙන්නේ ධර්මයක් අවබෝධ කරගන්න ඕන, ඊට පස්සේ සීලයක් දහමක් පුරුදු කරගන්න ඕන කියලා පස්සේ ওই නම්බු නාම තරාතිරන් අනම්මන ලට්ට පට්ට පලට්ට ඔක්කොම ලැබෙනකොට එයාට ආපු අරමුණ අමතක වෙලා යන්නේ. ඒ කියන්නේ එයාගේ ඉලක්කය උට අමතකුණා. එතකොට ඒ යනු එයාගේ ඇයි එන්නේ කොහොම කෙනෙක්ද මගඵල ලැබපු කෙනෙක් නෙමෙයි නෙන්නේ. එක පෘථග්ජනයෙක් ඉන්නේ. එතකොට පෘථග්ජනයා ඒ ස්වභාවයෙන් ඉන්න කෙනාටම තමයි හිතෙන්නේ මේ යහපත හැසිරෙන්න ඕනේ කියලා. නමුත් ආයේ ලාභයට පරණ තැනට හිත ගියාට පස්සේ ආයේ ඉන්නේම අර අමු කෙනා. එතකොට අමු ලක්ෂණේ ආයෙනවා. ඒ ආවට පස්සේ තමයි යාට ආවේ මොකද්ද? උනේ මොකද්ද? ඉන්නේ කොහෙද? මොකුත් මතක නැහැ. ඊට පස්සේ පහසු විහරණයක් නැහැනේ. එයා වටා ඉන්න ඒ අයට එයා ප්‍රියයි. ඒ අයගෙන් හිංසාව ලැබෙන අයට එයා කොහොමද අප්‍රියයිනේ. එතකොට ප්‍රිය අප්‍රියමනාප ભેද වලින් ගැටි ඉන්න තියෙනවා. නමුත් ඇහුවොත් කියන්නේ අපි ඔක්කොම රජවරු ඔක්කොම පියවරු වගේ කතාව තියෙන්නේ. අන්න ඒක එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක අරමුණක්. ශාසනයේ හැමෝටම තියෙන එකම අරමුණක්. ඒ සැබෑ එකම සීලය, සමාධිය,
ප්‍රඥාව නම් වූ ඔය ත්‍රිශික්ෂාවේ හික්මන අරමුණ තිබුණා නම් එතන අරුබුදයක් නැතුව ප්‍රියශීලීව හැමෝටම වාසය කරන්න පුළුවන්. ඒකයි ශ්‍රාවක දේශනා කළේ ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණයේ පිණිස මේ සීලය කියන එක උපකාර වෙනවා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරය. අන්න ඊට පස්සේ මෙලවින් ඊට පස්සේ ඔන්න මෙරළව තමාගේ යහපත පැත්තට ඉස්සලා කල්පන කොටසක් එනවා දැන් ඔන්න. ඒ තමයි මොකද්ද මෙලවදී පැමිණී හැකි ආශ්‍රවයන්ගෙන් මෙලවදී පැමිණී හැකි පීඩා කරදර තියෙනවානේ. දැන් ආශ්‍රවයන් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මොන ද්වේෂය තියෙන. පටිඝානුසය. දෙකද නැත්තම් රාගානුසය තියෙනවා. එතකොට ඔන්න තමන් ශික්ෂාපදයක් සමාදන් වෙලා ඉන්න වැරදි කාමසේනෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙලා සිටිනවා. දැන් එයාට බලවත් රාගය එනවා. වැරදි කාමසේනෙන් කරන්න. නමුත් එයාගේ හිතම කියනවා නෑ. මම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිඥා දීලා සිටින්නේ. බොන්නම හිත එනවා. දැන් එතකොට එයාගේ සිතම කියනවා නෑ මම ශ්‍රාවක වහන්සේට ප්‍රතිඥාවක් දීලා සිටින්නේ. එතකොට ඒ වගේ තන්න තමාට මෙලොවදී ඇතිවන ආශ්‍රවයන්ගෙන් තමාටම බේරෙන්න අන්න ශික්ෂාපදයක් කියන එක උපකාර වෙනවා. එතකොට මෙලව යහපතට මෙලව රැකවරණයට ශික්ෂාපද තුල සංවර වීම කියන එක භාග්‍යවතුන් වහන්සේ උපකාරයි කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද සම්පරායකානං ආසවානං පටිඝාතය. ඒ තමයි කියන පරලොවදී ඒ ආශ්‍රව හේතුවෙන් පරලොව දුගතියක් කරා යන්න තියෙනවා. ඒ තෙන් ඔක්කොම වලකිනවා කියන්නේ. හරිනේ. ඉතින් දුස්සීල වීම නිසා දුගතියේ නිරේ පෙරියත ලෝකේ අසුර ලෝකේ නිරේ ආදී වල තැන් වල යන්න තියෙන එකෙන් ඔක්කොම අන්න තමන් බේරවන්නේ සීලය කියන එක පුරුදු කරගෙන ඉන්න නිසා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? ඊළඟ කරුණ අප්පසාන්නානම් පසාදාය. අපහැදුණුවන්ගේ පැහැදීම පිණිස ඒ සීලයක සංවර වීම උපකාර වෙනවා. දැන් ඒ කියන්නේ ශාසනයක් කෙරෙහි කිසි පැහැදීමක් නැති ශාසනයක් ගැන දන්නේ නැති කෙනෙක්ගේ ගැන කියපුවාම එයාට මහා පැහැදීමක් ඇති වෙන මෙහෙම පුළුවන්ද කියලා. දැන් ඒ කියන්නේ සමහර ඔය දැන් සුද්ධෝ වගේ අයත් එක්ක කතා කරනකොට මෙන්න මෙහෙම බමසරක් තියෙනවා මෙන්න මෙහෙම බමසර සිල්පදයක් කියලා එහෙම තියෙනවා මෙහෙම මේ කටයුතු වෙලකලා ඉන්නවා කියපම සුද්ධ නිකන් කැරකිලා යනවා. මේ එහෙම පුළුවන්ද කියලා. සමහර ළමයිගෙන් සුද්ධම ඕනේ සමහර සිංහල ළමයිගෙන් ආපුවම එහෙම පුළුවන්ද ස්වාමීන් වහන්සේ එහෙම ඉන්න කියලා. ඒ කියන්නේ එයාලට කියන්නේ බලවත් පැහැදීමක් පැත්තක් ඇති කරවීම පිණිස මේ සීලයක් කියන එක උපකාර වෙනවා. ඒකයි අපහැදිනු අයගේ පැහැදීමකට යන්න උපකාර වෙනවා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරන පැහැදුණුවන්ගේ වඩාත් පැහැදීම පිණිස. යම් පැහැදීමකින් ඉන්න දැන් ඔයාලගේ පැහැදීමකින් ඉන්න ළමයි ඉන්නවා කියලා හිතන්න. එතකොට ඒ වගේ ළමයි ඉන්නකොට දැන් හොයාලා උන පන්සලට පුළුවන් විදිහට රැකගෙන ඉන්න. සෝයාලට අහන්න හම්බ වෙනවා නෑ. පන්සල වලට අමතරව මෙහෙම ස්වාංශලගේ මෙහෙම සීල්පද තියෙනවා. මෙහෙම තියෙනවා කියලා අහනකොට ස්වාමීන් වහන්සේ හිතා ගන්න බෑ නෙමෙයි ඉන්නද. ඔයාලත් අහන්නේ අපි. එහෙමයි. ඒ කියන්නේ පැහැදුණුවන්ගේ තවත් පැහැදීම් පිණිස උපකාර වෙනවා කියලා. අන්න ඒකයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නම්මිනි කරුණ ඒ තමයි මොකද්ද කියනවා සද්ධම්මස්ස ඨිතියා. මේ ධර්මයේ චිරස්ථිතිය පිණිස ඔන්න පවත. ඒ කියන්නේ ශාසනයේ චිරස්ථිතිය පිණිස පවතිනවා කියනවා මේ සීලය කියන්නේ. ඒතකොට බුදුසසුන බබලවන්න තියෙන්නේ බෝඩ් ගහලා නෙමෙයි. කඩු පොළු අරගෙන නෙමෙයි. ඔන්න තමන් සිල්වත් වුණොත් තමන් එහෙනම් ඒ ශාසනය බබලවන්න උපකාර කරන කෙනෙක්. තමන් දුස්සීල වෙනවා කියන තමන් ශ්‍රාස්තුන් වහන්සේට ප්‍රතිඥා දෙදී කියන්නේ දුස්සීල වෙනවා කියලා කියන්නේ මෙහෙම එකක්. සමහර අයට මෙහෙම වෙන්න පුළුවන්. එතන අහිංසකයි ඒක. මානුෂී පැත්තක්. ඒ තමයි සමහර අය ඉන්නවා අවංකවම සිල්වත් වෙන්න ආසයි. අවංකවම සිල්පද සමාදන් වෙනවා. දවසක් දෙකක් ඉන්නකොට එයාගේ වීරිය මදි බවකින් සීලයට හානි වෙනවා. නමුත් එයා ආයේ නැවත සංවර වී ඉන්නවා. එහෙම කෙනෙකුට නෙමෙයි මේ දුස්සීලයි කියලා කියන්නේ. දුස්සීල කියලා කියන්නේ හැදා කාලෙකම ආය ගන්න දෙයක් නැහැ කියන එක. එයාගේ කිසිම සීල සංවරයකට අල්ප මාත්‍ර කැමැත්තක් නැහැ. ඒ තමයි දුස්සීලය කියලා කියන්නේ. එතකොට අන්න ඒ කියන්නේ ඒ වගේ ශාසනයේ පැවැත්මක් වෙනස උපකාර වෙන්නේ නැහැ කියන. එතකොට සීලය කියන එක සද්ධම්මස්ස ඨිතිය ශාසනයේ පැවැත්ම පිණිස උපකාරයි කියන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? ඊළඟ එක තමයි කියන විනයානුග්‍රහය. විනයට හික්මවීමට අනුග්‍රහය පිණිස උපකාර වෙනවා කියලා ඔය කරුණු 10 පරාජිකා පාළි පොත් වහන්සේගේ බුදුරජාණන්සේ දේශනා කරනවා. ඔන්න ඔය 10 තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ කරුණු 10 මුල් කර ගනිමින් තමයි ශාසුන් වහන්සේ සිල්පද පැනෙවුවේ කියලා. මුල් අවුරුදු 20 තුල ශාසනයේ සිල්පද පැනවීමක් නැහැ.
ඒ පණවන්න හේතුුනේ නැති මනා ප්‍රඥාවකින් හැබි අවම කෙනා වුණත් අවමුතුමන් වහන්සේ පවා අද ඇතුළත් වන ශාසනයට ඇතුළත් වෙච්ච උතුමන් වහන්සේ පවා සෝවාන්. ඊට පසු කාලීනව මගපරලාභී උතුමන්ගේ ස්වභාවයෙන් එන්න අඩු වුණා. ඒත් එක දැන් ඒ වගේ සිද්ධියක් අහනවනේ ඇයි ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා අහනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් අපිට මෙච්චර සිල්පද තියෙනවා. දැන් මේ වගේ මහා ප්‍රමාණයක් සිල්පද තියෙනවා. මුල් කාලය තුල සිල්පද එකක්වත් නැහැ. සිල්පද එකක්වත් නැති ඒ කාලයක ස්වාමීනි භාගතුන් වහන්සේ මීට වඩා මාර්ගඵලලාභී රහතන් වහන්සේලා ශාසනය බිහි වුණා. දැන් ශාසනයේ පැවැත්ම පිණිස විනයට අනුග්‍රහය පිණිස ওই විදිහට දස කරුණකින් යුක්තව සිල්පද පනවනවා කියලා පනවනවා නම් එකල එකක්වත් නැතුව අච්චර ගුණවත් උතුමන් වහන්සේලා බිහි වුණා නම් මේකල මෙන්න මේ හේතුන් මත මෙහෙම සිල්පද පනවනවා නම් මේ ඒ කියන්නේ ගොඩාක් මෙච්චර සිල්පද පනවලා තියෙන කොටත් එහෙනම් ස්වාමීනි භාගතුන් අච්චර කාලයකට ඒ කාලයට වඩා එහෙනම් මේ කාලේ මගපලලාභී උතුමෝ බිහි වෙන්න ඉපෑ. ඇයි ස්වාමීනි භාගතුන් වහන්සේ එහෙම නැත්තේ කියලා අහනවා. එහෙම පේන්නේ නැහැනේ කියලා අහනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ ඒ තමයි කියනවා පිරිහීම මුල් කරගෙන තමයි කියනවා ඒ සිල්පදේ අනුදන වදාරන්න උනේ කියලා. මුලින් තිබුණේ කියනවා ඒ කිනා තුල ස්වයංව ධමනයක් තිබුණේ කියනවා. ස්වයංව තේරුම් ගැනීම හැකියාවක් තිබුණා කියනවා. මේ දේ යහපත නෙමෙයි. මේ දේ අයහපතයි. මේ දේ යහපත්. මේ යහපතේ යෙදෙන්න ඕන කියලා ස්වයංව තමාගේ සිතක දමනයකට යන්න තිබුණා. ඒ කියන්නේ දැන් කියන්නේ හොඳ නරක කියන එක තේරුම් ගැනීමේ දක්ෂ බවක් යහපත අයහපත කුසලය අකුසලය තේරුම් ගැනීමේ දක්ෂ බවක් ප්‍රඥාවන්ත බවක් මුල් අවදී උතුමන්ට තිබුණා. ඒ කියන්නේ දැන් අපි ඒකට උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ගත්තොත් ඊට පස්සේ දැන් පස්වග ස්වාමීන් වහන්සේලාගෙන් පස්සේ යසකුල පුත්‍රයා ආදී උතුමන් වහන්සේලා නෙන්නේ. ඒතකොට යසකුල පුත්‍රයාගේ ස්වභාවය ගත්තාම යසකුල පුත්‍රයාම ගෙදරින් ඉන්නේ කොහොමද? මේ දුක් කරදර පීඩා සහිත ගෙදර මේකින නිදහස් වීම වටින්නේ කියලා. එතකොට ඒ ප්‍රඥාව කියන එක ගෙදර ඉන්නකොටම තිබුණේ. එහෙමයි. ගත්තොත් එහෙම බද්ද වර්ගීය කුමාරවරු ඊළඟට ගත්තොත් එහෙම අර ගෑනු ළමයි ඔක්කොම එක්කන් වෙලා අර සල්ලි වලට අරන් ආපු කෙල්ල ඔක්කොම රත්තරන් බඩු ටික අරන් පැනලා එනවනේ. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් අහනකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මොකද්ද? දරුවනේ ඔබ ගැන හොයාගන්න එක නේද හොඳයි කියන්නේ. දැන් බද්ද වර්ගීය කුමාරවරු 54ක් ඉන්නවනේ. එතකොට ඒ ඔක්කොම ලහන්නේ ඒකනේ තේරුම් ගන්න. එතකොට එතන එක්කෙනෙකුගේවත් අඩුවක් තිබුණේ දැන් අද කාලේ නම් 5 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙකුට මොලේ නැති කෙනෙක් ඉන්නවා නම් 4 දෙනෙකුට මොලේ තිබ්බත් අර මොලේ නැති එක්ක නැතිනේ 4 දෙනාටම. ඒ 5 දෙනාටම. මොනවද මේ හාඳුරු කියන්නේ යමන් යන්න කියලා කියනවනේ. එක විස බීජයක් ඇති. එක විස බීජයක් ඇති දැන්. එතන ඒ හිටපු ඒ ඔක්කොම බද්ද වර්ගීය කුමාරවරු ඒ ඔක්කොට මේ අදහස තිබුණානේ. එහෙමයි ස්වාමීනි කියලා වාඩි වෙනවා. මගපරලාභී විදිහට නේ. ඒ කියන්නේ ස්වයංව ධමනයක්, ස්වයං ප්‍රඥාවක්, ස්වයංව තේරුම් ගැනීමේ හැකියාවක්. ඒ ප්‍රඥාවන්ත බව කියන එක ඉපතත් එක්ක පිනෙන් මරන් ආප එක. ඒ ස්වභාවය තිබ්බා. ඒ නිසා තමයි අන්න එදා ඒ ශික්ෂාපද පැනවීමක් කියන එකක් භාගතුන දේශනා කරේ නැති වුණේ කියලා. පසු කාලේනම එන්න පිරිහෙන්න දැන් අපි ඊයේ සිල්පදේ ගැන කතා කරොත් සතුන් මැරීම වැළකීම සිල්පදේ. දැන් එතකන් ඒ ශික්ෂාපදේ පැනවීමක් තිබුණේ නැහැනේ. දැන් අර දුනුවාය ඇවිල්ලා මහනුවල ඒ කියන්නේ දුනුවායෙක් ඇවිල්ලා මහනුවලක පෘථග්ජන කෙනෙක්ම නේ හිටියේ. මහනුවලට එයා දුන්න හදාගෙන එයා කපුටන් විදින්න ගත්තනේ. පරණ රැස්වාම කරන්න පටන් ගත්තනේ මහනුවලත්. එතකොට ඒ කියන්නේ පිරිහීමක් නෙතන. එතකොට එතකන් ස්වාමීන් වහන්සේලා එහෙම දෙයක් තිබුණේ නැහැ. එහෙනම් ඊට කලින් පනවනවා. එතකොට ස්වයංව ධමනයක් කරන්න තිබුණා. එතකොට මේ ධමනය කියන එක දැන් අපි ගත්තොත් එහෙම වගේම තමයි මේ චක්කවර්ති සිහනාද සූත්‍රය ගත්තාම ඒ සූත්‍රේ පවා මිනිසුන්ගේ ආයුෂ අඩුවෙන් හේතු සාධක භාගතුනත් පනවනවා. ඒ හේතු සාධක තියෙන්නේ මේ එක සිල්පදයන්ගේ පිරිහීම. මේ සිල්පදේ පිරිහීම නිසා මිනිසුන්ගේ ආයුෂ මෙච්චරකින් අඩු වුණා. ඊට පස්සේ මේ හොරකමට මේගොල්ලෝ අහු වුණා. ඒ තිබුච්ච ආයුෂයට වඩා මෙච්චරක් ඒගොල්ලන්ගෙන් ආයුෂ අඩු වුණා. ඊට පස්සේ මොකද උනේ මිනිස්සුන්ට වැඩිකාම සේවනය කියන එක පුරුදු වුණා. ඒ තිබ්බට වඩා ආයුෂ මෙච්චරක් අඩු වුණා. ඊට පස්සේ උඩ මිනිස්සු බොණ්ඩ පුරු වුණා. ඒ තිබුණට වඩා ආයුෂ මෙච්චරක් අඩු වුණා. දැන් බලන්න ඒ කියන්නේ ඒ පිරිහීමක වෙන්න තමයි ආයුෂයේ පව අඩු වෙවි යන්නේ. ආයුෂය, වර්ණය, සැපය, බලය, රසය
ඒ හැම දෙයක්ම නැත්තරම නැති වෙලා යනවා. ඒ හැම දෙයකම රඳා පැවැත්මක් මේ සීලයක් තුලින් ඇති කර ගන්නා වූ ගුණධර්මයවල පිහිටක් මතයි. ගුණධර්මයන්ගේ ස්වභාවය මත තමයි හරියනවද නැති වෙනවද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ. අන්න ඒකයි. එතකොට ඒ නිසා මෙන්න මේ කරුණු 10 මුල් කරගෙන තමයි ශානක භාගතුන් වහන්සේ සිල්පද පනවන්නේ. සිල් සුවඳ මේ සදහම් කතිකාවතේ මේ දේශනා මාලාවේ තවත් එක් පිටුවක් අලුතෙන් ලියන්නට අපිට අද දවසේදී හැකියාව ලැබුණා. පින්නතුනේ මේ සිල් සුවඳ සදහම් පිළිසඳර බොහෝම වටිනා කියන සුවඳින් සපිරුඩු වැඩසටහන් මාලාවක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කළේ පින්වත් පිරිසකගේ මහා බැතිබර දායකත්වයකින් මේ පින්නතුන් වෙනුවෙන් මේ වෙලාවේදී අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට කාලය වෙන් කරගන්නවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සිල් සුවඳ සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ දිගාමඩුල්ල වීරගොඩ සඳනදපුර 162 නිවසේහි පදිංචි පින්වත් W සුනිල් ආනන්ද මහතා, පී චන්ද්‍රලතා බිරිඳ සහ දූදරු පිරිස, ඒ වගේම දිගාමඩුල්ල වීරගොඩ සඳනදපුර 293 නිවසේ පදිංචි H දේවිකා මෙනිකේ මහත්මිය සහ දූදරු පිරිසගේ දායකත්වයෙන් යුක්තව මීට වසර 6කට පෙරෙහිදී මිය පරලොව ගිය සීදෝරිස් පියාණන්ට සහ මීට වසර 40කට පෙරෙහිදී මිය පරලොව ගිය ජී කරෝලිස් පියාණන්ට සහ මීට වසර 26කට පෙරෙහිදී මිය පරලොව ගිය සොපිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙනුත්, ඒ වගේම දේවිකා මෙනිකේ මහත්මියගේ මීට වසර 43කට පෙරෙහිදී මිය පරලොව ගිය AM මුතු මෙනිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන. රැස් කරගන්ට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සක්දේව් රජුන්, ඒ වගේම ධතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙව්ම රජදරුවන්, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට, මේ පින් බිමට අධිග්‍රහිත සිටිනා වූ සියලු දෙවියෝ ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලා, සුමන සමන් දෙවියනුදුන් ඇතුළු නානා නම්ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සිළු දෙවියන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුටු වන සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාටමත් දායකත්වයේ දරන්නා වූ ඒ පින්වත් හැම දෙනාටමත් සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් 111 නිවසේ සිට මියගිය ආර්.ඩී. උක්කු අම්මා කිරි අම්මාට, ඒ වගේම අත්තාට, එම පවුලේ මියගිය සියලුම ඥාතීන්ට, 84 නිවසේ සිට මියගිය කිරි අම්මාට, කිරි අත්තා ඇතුළු ඒ පවුල්වල මියගිය සියලු ඥාතීන්ට, ඒ වගේම 157 21 නිවසේ සිට මියගිය ජයසිංහ අයියාට සහ සෝමාවති අක්කාට, ඒ වගේම 116 නිවසේ සිට මියගිය ගුණපාල අයියාට, 11 නිවසේ සිට මිය පරලොව ගිය ඩී.ආර්. ජයරත්න මාමාට, ටී.එම්. පොඩිහාමිනේ කිරි අම්මාට සහ ජේ.එම්. කිරිමුදියන්සේ කිරියත්තා ඇතුළු, ඒ වගේම මීට වසර 6කට පෙරෙහිදී මිය පරලොව ගිය සියදෝරිස් පියාණන්ට, මීට වසර 40කට පෙරෙහිදී මිය පරලොව ගිය ජී.ජී. කරෝලිස් පියාණන්ට, මීට වසර 26කට පෙරෙහිදී මිය පරලොව ගිය සුපිනෝනා මෑණියන්ට, ඒ වගේම දේවිකා මෙනිකේ මහත්මියගේ මීට වසර 43කට පෙරෙහිදී මිය පරලොව ගිය ඒ.එම්. මුතු මෙනිකේ මෑණියන් ඇතුළු වේ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින අයි.ඩී. අසලින් මෑණියන්ට, ඒ වගේම ඊ.ඩී. ඇල්පින් ලොකු අම්මාට, W.සී. පින් නෝනා නැන්දම්මාට, සෝමාවතී කුසුමාවතී යන පුංචි අම්මලාට, විජේ බාප්පාට, මුණුබුරු මිනිබිරියන්ටත්, ඒ වගේම ඒ පවුල් සියලු දෙනාටම, ඩී.ආර්. අචිනි දියණියට, ඩී.ආර්. ඉන්දික පුතාට, ඩී.ආර්. ධනංජය පුතාට, ඒ වගේම ඩී.ආර්. ජයතිස්ස ස්වාමි පුරුෂයාණන්ට, W.ඒ සෝමාවතී නැන්දම්මා ඇතුළු ඒ හැම දෙනාටමත්, ඒ වගේම දායකත්වයේ දරු දිගාමඩුල්ල වීරගොඩ සඳනදපුර 162 නිවසේ පදිංචි පින්වත් W සුනිල් ආනන්ද මහතාට, පී චන්ද්‍රලතා බිරිඳ සහ දූදරුවන්ට, ඒ වගේම දිගාමඩුල්ල වීරගොඩ සඳනදපුර
293 17 නිවසේ පදිංචි පින්වත් දේවිකා මෙනිකේ මෙහෙණියන් ඇතුළු ඒ දූදරු පිරිසටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ සැලසෙත්වා. ඒ පින්වතුන් කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම්, ඒ වගේම රැකී ආරක්ෂා, වෙළෙඳාම්, ගොවිතැන්පත්, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතනගේ හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ පින්වතුන්ට සුවසේ ජීවිතවලට තව තවත් පින් දහම එක්රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. අප ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්මාභෝධී පිණිස මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සුවසේ තව තවත් පින් දහම් එක්රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න වාසනාව සැලසේවා. ඒ වගේම මේ පින ඔබ අප හැම දිනාගේම දෙමව්පියන්ට, ගුරුවර, නෑදෑ හිත මිත්‍ර ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ උදව්පකාර කරන, නන්නෑරි උදව්පකාර කරන්නා වූ, සිව්පසෙන් අපපකාර කරන හැම දිනාටත් මේ පින් සමලිස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ වගේම අපගේ පින්වත් ශානක පුතුරුවන් ඇතුළු මේ වැඩසටහන් සාර්ථකව සිදු කරගන්න නන්නෑරි උදව්පකාර කරන හැම දිනාටත් මේ පින් අනුමෝදන්. ඒ ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම්, රැකී ආරක්ෂාවන්, වෙළෙඳාම්, ගොවිතැන්පත්, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතනගේ හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින්, කිසි බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පිනතුනේ අද සිල් සුවඳ සදහම් දේශනාවේ ඒ උතුම් අනුශාසනාවන් සිදු කළ පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසාත් අපි සියලුම දෙනා එකතු වෙලා මේ රැස් කරන්න යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අද දවසේදී අප විසින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ සිල් සුවඳ සදහම් පිළිසඳර මේ වැඩසටහන ඔබට සමීප කිරීම උදෙසා දායකත්වය එකතු කළේ දිගාමඩුල්ල වීරගොඩ සඳනදපුර අංක 1/162 නිවසේ පදිංචි පින්වත් W සුනිල් ආනන්ද මහතා, ඒ වගේම පී චන්ද්‍රලතා බිරිඳ සහ දූදරුවන් පිරිස, ඒ වගේම දිගාමඩුල්ල වීරගොඩ සඳනදපුර අංක 293 නිවසේ පදිංචි H දේවිකා මැණිකේ මහත්මිය සහ දූදරුවන් පිරිස. පින්වත්නි, ඔබටත් පුළුවන් මේ වැඩසටහන් මාලාවේ එක වැඩසටහනක් වෙනුවෙන් දායකත්වය එකතු කරලා දානෙන් අතර අග්‍රතම දානය ධර්ම දානය සිදු කරලා පින් පුරන්නට. ඉතින් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් විස්තර දැනගන්න 071 232 88යි 87 අපේ සුපුරුදු දුරකථන අංකය ඔස්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් වැඩසටහනට මත්තෙන් අවසන් වන්නට මත්තෙන් අපි ඊළඟ දිනේදී කොයි දිශානතියකටද මේ දේශනාව ගෙනියන්නේ? ඊළඟ දිනේ අපි සොරකමින් වැළකීමේ ශික්ෂාපදය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමු. අපි ගිය පාරත් කිව්වා අපිට මේ පාර වෙලාව තිබුණේ නැති නිසා බැරි වුණේ. අපි ඊළඟ පාර සොරකමින් වැළකීමේ ශික්ෂාපදය අපි තේරුම් ගනිමු. එළඹෙන දිනේදී කියන්නේ හෙට දවසේදීත් පස්වරු 1ට එනම් සිල් සුවඳ සදහම් පිළිසඳරෙන් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.